සුබ දවසක් පුතා. මේ වීඩියෝ එකේදී පුතා මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුනු සහැල්ලු දුනු පද්ධතියක. ඒ කියන්නේ දුනු තියෙනවා ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන දුනු පද්ධතිය, ඒ වගේම සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන දුනු පද්ධතිය වලට තුල්‍ය දුන්නක දුනු නියතය හොයන්න අද පාඩමේදී ඉගෙන ගන්නවා. නමුත් මතක තියාගන්න පුතා මේ දුනු නියතයේ සෙවීම විෂය නිර්දේශයේ නෑ. නමුත් සමහර වෙලාවට ඒ සිද්ධාන්ත කොටස දීලා ගැටලුවක් දෙන්න පුළුවන්. ඒ නිසා ඒක කලින් දැනගෙන තියෙන එක ඉතාල වැදගත් වෙනවා. ඒක නිසා මම ඒ කොටසත් අද මේ වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. පැහැදිලි නේද? ඔන්න ඒ පාඩම් කොටස් තමයි අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුතා මම දැන් කතා කරන්න යන්නේ දුනු පද්ධති සම්බන්ධයෙන්. දුනු පද්ධති කතා කරපුවම අපිට හම්බ වෙනවා ශ්‍රේණිගත දුනු පද්ධති සහ සමාන්තරගත දුනු පද්ධති. නමුත් මතක තියාගන්න පුතා මේ දුනු පද්ධති විෂය නිර්දේශයේ නැහැ. නමුත් සමහර වෙලාවට මේ සිද්ධාන්ත කොටස ගැටලුවක දීලා වාට පිළිතුරු ලබා ගන්න යන අවස්ථා තියෙන්න පුළුවන්. ඒක නිසා මේ සම්බන්ධයෙන් දැනගෙන තියෙන එක ඉතාල වැදගත් වෙනවා. ඒක නිසා මම සමාන්තරගත දුනු සහ ශ්‍රේණිගත දුනු කියලා දුනු වෙන් කරලා කොටස් දෙකකට කතා කරන්න යනවා. මෙතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතා ශ්‍රේණිගත දුනු පද්ධතියකට නැත්නම් දුනු සංයුක්තයකට තුල්‍ය දුන්නක දුනු නියතය සොයන්න යනවා. තුල්‍ය දුන්නක දුනු නියතය කියන්නේ පුතා අපි දුනු පද්ධතියක් ගත්තොත් ඒ දුනු පද්ධතිය මත යම් බලයක් එළුවට පස්සේ ඇති කරන සම්පූර්ණ විතතියම ඒ බලයම එදුවට පස්සේ අර තනි දුන්න ඇති කරනවා නම් අපි කියනවා අර දුනු පද්ධතියේ දුන්න තුල්‍ය දුන්නක් කියලා. ඉතින් මෙන්න මේ තුල්‍ය දුන්නේ දුනු නියතය හොයන්න යන්නේ. බලන්න මම මුලින්ම අරගන්නවා ශ්‍රේණිගත දුනු පද්ධතියක්. මේකෙට තුල්‍ය දුන්නේ දුනු නියතය හොයන්න යන්නේ. මම මෙතන අරන් දිනනවා පුතා දුනු නියතයේ K1, K2, K3 වන දුනු තුනක්. මේකට මම F කියන බලයක් එදුවට පස්සේ මම මේ අරන් තියෙන සැහැල්ලු දුනු තුනක් කැපිටල් F කියන බලයක් එදුවට පස්සේ මේ දුනු තුන මතම බලය හටගෙන මේක x එක ප්‍රමාණයක් ඇදෙනවා, මේක x දෙක ප්‍රමාණයක්, මේක x තුන ප්‍රමාණයක්, මේ වගේ විත තුනක් ඇති කරනවා. එතකොට අපි බලමු මේ එක් එක් දුන්න මත ගොඩ නැගුණු බලය කොච්චරද කියලා. දැන් මේක තිරස්ව තියෙන්නේ, ඒ වගේම මේක චලනයක් වෙන්නේ නැහැ. මේ දුනු පද්ධතිය තරණයකට ලක් වෙන්නේ නැහැ. එහෙනම් මේක මත ඇති වෙන සම්ප්‍රයුක්ත බලය බිඳුව. එහෙනම් මේ එක එක ස්ථානවල සමතුලිතතාව සැලකුවොත් මේ F එක බලය අනිත් පැත්තට විරුද්ධව තියෙන ආතතියට සමානයි. ඒ වගේම මෙතන ගත්තත් මේ පැත්තට තියෙන බලය මෙහෙට සමානයි. මේ වගේ තැනක් ගත්තත් මෙහෙට තියෙන බලය මෙහෙට තියෙන බලයට සමානයි. එහෙනම් මේ යොදන F කියන බලය ඊට විරුද්ධව තියෙන ආතති බලයට සමානයි. ඊට තව ඉදිරි තැනක් ගත්තොත් ආයේ ඉස්සරහට තියෙන බලය පිටිපැත්තට තියෙන බලයට සමාන ආතති බලයට. හැම ලක්ෂයකම සමතුලිතතාව සැලකුවොත් අපිට එනවා මේ දීලා තියෙන බලය තමයි මේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙතෙන්ට ඉස්සරහට F බලයක් ක්‍රියාත්මක වෙනවා, පිටිපැත්තට ආතති බලයේ T ට ඒ බලය සමානයි. එහෙනම් මේ හැම දුන්නක්ම කොට නැගින්නේ F කියන බලය. එහෙනම් අපිට මේ එක් එක් දුන්න සඳහා දුන්න මත කොට නැගෙන ප්‍රත්‍ය බලය සඳහා ප්‍රකාශන ලියන්න පුළුවන්. ඒ වගේම මේ පහන ආරම් තියෙන්නේ ඒ දුන්නු තුනෙන්ම ඇති කරන ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක් ඇති කරන දුන්න. ඒකට අපි කියනවා තුල්‍ය දුන්න කියලා. එතකොට මේ දුන්න මත F කියන බලයක් එදුවට පස්සේ මම මේකේ දුනු නියතය K කියලා අරන් තියෙනවා. මීට සමාන බලයක් එදුවට පස්සේ අර දුනු තුනෙන්ම ඇති කරපු සම්පූර්ණ විතතියම මෙයා තනියම ඇති කරනවා. මම මේ x ප්‍රමාණයක් කියලා අරන් තියෙන්නේ ඇති කරපු විතතිය. මෙයාගේ ස්වභාවික පිටින් ඉඳන් x ප්‍රමාණයක් දැන් ඇතිලා තියෙනවා. ඒතර මේ x ප්‍රමාණය මේ x1 ධන x2 ධන x3ට සමානයි. අන්නේ අදහස දැනගන්න. දැන් එහෙනම් මම මේ එක එක දුනු සඳහා ප්‍රත්‍ය බලය සඳහා ප්‍රකාශන ලියනවා. මේ එක් එක් බලය සඳහා හට ගන්න බලය කැපිටල් F මත. මම මෙයා සඳහා ලියුවොත් F සමානයි K1 x1. ඊට පස්සේ මෙයා සඳහා ලියුවොත් F සමානයි K2 x2. මේ දුන්න සඳහා ලියුවොත් F සමානයි K3 x3 කියලා ලියන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ වගේම මට දැන් මේ අර තුල්‍ය දුන්න සඳහා ලියන්න පුළුවන්. තුල්‍ය දුන්න සඳහා යොදන්නේ K බලයමයි. එහෙනම් එයාට ලියුවොත් එනවා F සමානයි යාගේ දුන්නේ K ඇදිච්ච ප්‍රමාණය x. කැපිටල් K x. මෙන්න මේක ලියා ගන්න පුළුවන්.
දැන් සම්බන්ධයක් තියෙනවා මේ ඇදිච්ච ප්‍රමාණයම මෙයාගෙන් ඇදින්න නැතේ බෑ. යොදපොළ එකමයි. එහෙනම් මේ තුන් දෙනා මගින්ම ඇති කරපු සම්පූර්ණ විතතිය මෙයාට මගින් ඇති කරපු විතතියට සමානයි. එහෙම වුණොත් තමයි තුල්ලේ කියන්නේ. එහෙනම් මට මේ x ලියන්න පුළුවන් x1 ධන x2 ධන x3 වලට සමාන කරගන්න. මම ලියනවා x සමානයි x1 ධන x2 ධන x3. දැන් පුතා මට මගේ අරමුණ ඕනේ මෙන්න මේ තුල්ලේ දුන්නේ දුර්නියතය සඳහා මේ දුරු ඇසුරෙන් ප්‍රකාශයක් ලබා ගන්න. එහෙනම් මට ලියන්න පුළුවන් මේ x වෙනුවට සහ x1 x2 x3 වෙනුවට මෙන්න මෙතනින් උක්ත කරලා. මට x1 ලියන්න පුළුවන් f බෙදීම k1. x2 ලියන්න පුළුවන් f බෙදීම k2. x3 ලියන්න පුළුවන් මේ පැත්තට k3 ගෙනාවට පස්සේ f බෙදීම k3. ඒ වගේම x ලියන්න පුළුවන් f බෙදීම k කියලා. මම මෙතෙන්ට ආදේශ කරනවා. මෙතන එනවා f යට k, මෙතන එනවා f යට k1 ධන f යට k2 ධන f යට k3. පැහැදිලි නේද? දැන් පුතා අපිට සරල සුළු කිරීමක් කරන්න ඕන ගණිතය පාවිච්චි කරලා මේ හැම එකම f අකුර පොදු. මේ යොදපු බලය. පොදු සාධකයට ඉලියන ගත්තට පස්සේ මේ f අකුර කැන්සල් කරන්න පුළුවන්. මේ පැත්තෙන් f අකුර එන්ට ගත්තා. ඊළඟ ඊට පස්සේ මේ පැත්තෙන් බෙදීමක් කරනවා මයික් කරලා පෙන්නන්න. සමාන ගැටින් f අකුර එළියට ගත්තාම ඇතුළේ එනවා එකයට k1 කයට k2 ධන එකයට k3 කියලා. එතකොට මේ f අකුර මෙහෙට ගෙනාවට පස්සේ බෙදීමක් කළා කැන්සල් වෙනවා. f අකුර කැන්සල් මේ පැත්තේ එක හිටින්න එතකොට. එහෙනම් අපිට ප්‍රකාශයක් එනවා එකයට k සමානයි එකයට k1 ධන එකයට k2 ධන එකයට k3. දැන් ඊට පස්සේ අපිට මේ k නේ හොයාගන්න ඕනේ. මේක මෙහෙම දිහා පාවිච්චි කරන්න පුළුවන් ගණන් හදාදී මේ අගයන් අධිසකල පස්සේ දුරු කරගන්න පුළුවන්. නැත්නම් k මුක්තක් මේ අපිට උත්තේ හැටියට ගත්තොත් එහෙම මේක මේ පැත්තේ කයට k මේ පැත්තේ පොදු හරය මේ තුනේ ගුණිතය k1 k2 k3. එහෙනම් මෙයාගේ මෙයාට පොදු හරය මේ කියනවා මෙයාගේ ලවයේ ගුණ වෙන්නේ මේ දෙකේ ගුණිතය. එහෙනම් k2 k3 ධන මෙයාගේ ලවයේ ගුණ වෙන්නේ k1 සහ k3. k1 k3 ධන මෙයාගේ ලවයේ ගුණ වෙන්නේ k1 සහ k2. k1 k2. පැහැදිලි. දැන් එහෙනම් මොකද ඉන්නේ හරස් ගුණිතය කරපුවාම මට පේනවා මේ දෙක මෙහෙම උඩයට මාරු කරන්න තියෙන්නේ. එහෙනම් මට k සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. k සමානයි මේක මෙහෙට එනවා මේක මෙහෙට එනවා k1 k2 k3 යට මෙන්න මේක k2 k3 ධන k1 k3 k1 k3 ධන k1 k2 k1 k2. එහෙනම් මෙන්න මෙහෙම ප්‍රකාශනයක් වෙනවා දුරණීයතය සඳහා. පැහැදිලි නේද? එහෙනම් මම ගත්තේ මෙන්න මේ වගේ සමාන්තර දුණු තුනක්. මේක දුණු තුනක් නෙවෙයි දුණු ගණනාවකට දුණු 4ක් 5ක් 10ක් 1000ක් සඳහා වුණත් මේ විදිහම තමයි හදන්නේ. ඒතර ප්‍රකාශනය තව ලොකු වෙනවා. එහෙනම් ගත්ත දේ මතකයි දැන් දුණු තුනක් කරනවා පැහැදිලි කරේ මේ දුණු තුන ශ්‍රේණිගතව සම්බන්ධ කරලා F කියන බලයක් යදුවා. ඊට පස්සේ මොකද වුනේ? මේ දුණු සැහැල්ලුයි. ඒක නිසා මේ හට ගන්න F බලය මේ හැම දුන්නකටම හට ගන්න F බැගි. ඒතර මේ ඇදෙන ප්‍රමාණය x1 x2 x3 වුණා. ඒතර සම්පූර්ණ ඇදෙන ප්‍රමාණය x1 ධන x2 ධන x3. ඒ ප්‍රමාණයම ඇදෙන එම බලයම යදුවට පස්සේ මෙන්න මේ දුන්නට අපි ගත්ත තුල්ලේ දුන්න කියලා. එහෙනම් මේ දුන්නේ දුන්නීතේ තමයි අපි හොයන්නේ. එහෙනම් මේ x කියන එක කියලා සමානයි x1 x2 x3ට. ඒ සම්බන්ධව මෙතන ලියාගත්තා. එක් බලය හට ගන්න ප්‍රතිපාදන බලය අපි මේ ප්‍රකාශන ලියාගෙන මෙතෙන්ට ආදේශ කරලා මෙන්න වගේ දුන්නීතේ සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නවා. පැහැදිලි නේද? දැන් බලන්න පුතා මෙහෙම අපිට ගැටලුවක් දුන්නා. අපිට දුන්නොත් එහෙම දුන්න නියතයේ k1 k2 වෙන දුණු දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කළාට පස්සේ ඒ සඳහා තුල්‍ය දුන්නේ දුණු නියතය වඩන්න කිව්වොත් එහෙම බලමු ඒක කොහොමද කරන්නේ කියලා. එහෙනම් දුණු නියතය දෙනවා k1 k2 දුණු දෙක සම්බන්ධ කරලා හදන සංයුක්ත ශ්‍රේණිගත දුන්නට තුල්‍ය දුන්නේ දුණු නියතය හොයන්න. අපි දැනටමත් ගන්නවා සම්බන්ධය අපිට ඉන්නේ මේ තමයි තුල්‍ය දුන්නේ දුණු නියතය සමානයි එකයට k1 ධන එකයට k2. එහෙනම් දැන් එකයට k සමානයි මෙතන පොදු හරය k1 k2
K1 K2 මෙතෙන් දෙනවා K2 ධන K1 දැන් එහෙනම් මේකේ හරස් ගුණිත එක්ක කරාට පස්සේ අපිට එනවා K සමානයි K1 K2 යට K1 ධන K2 එහෙනම් මෙන්න මේක තමයි එන්නේ දැන් අපි අර K1 K2 K3 කියලා තුනක් කරගත්ත එකේ අපිට කලින් අපි ඔයකට ආගම ප්‍රකාශනේ K සමානයි K1 K2 K3 යට K1 K2 ධන K2 K3 ධන K1 K3 මෙන්න මෙහෙම නාවේ හරි දැන් බලන්න පුතාගෙන අපිට මේ වගේ දුන්නොත් ප්‍රකාශනයකට හදලා ගන්න පුළුවන් ඊටමත් ඉක්මනින් හදලා ගන්න පුළුවන් දැන් බලමු මෙන්න මෙහෙම දුන්නොත් එහෙම බැරි වෙලාවක් අපිට දෙනවා ගානේ K1 K2 කියන්නේ සමාන දුම් නියත තියෙනවා කියලා. K1 K2 සමානයි K කියලා දුම් නියතයක් තියෙනවා. මෙහෙම දුන්නොත් මේ දුම් නියතයයි සමානයි. ඒ දුම් නියතය අපි දුම් K ඩෑෂ් කියලා. මෙයාගේ දුම් නියතයයි මෙයාගේ දුම් නියත සමාන දුම් නියත තියෙන දුම් දෙකක් සම්බන්ධ කරලා හදනවා. ඒ දුම් නියතය මොන K ඩෑෂ් කියලා ගත්තා. දැන් එහෙනම් මේ ලබාගත් ප්‍රකාශනයේ K1 K2 දෙන සමානයි. මේ K1 K2 සමානයි. K1 K2 සමානයි. නම් මට මේක ආදේශ කරන්න පුළුවන්. K සමානයි මේක ලියාගෙන නැවත K1 K2 K1 ධන K2 මේකට ආදේශ කරන්න දැන් මෙතන සමාන නිසා මම සමාන නියතය ගත්තේ K ඩෑෂ් කියලා. එහෙනම් K ඩෑෂ් ආය ගුණ කිරීම K ඩෑෂ් යට K ඩෑෂ් ධන K ඩෑෂ් දැන් මේ දෙන්න ගුණාම එන්නේ අපිට K සමානයි මම එහෙම තියන්නක ගුණ කරගන්න නැතුව K ඩෑෂ් ගුණ කිරීම K ඩෑෂ් යට එනවා දෙවාරයක් K ඩෑෂ් කියලා. එහෙනම් මේ එක K ඩෑෂ් එකක් මේකක් එක කැන්සල් කරන්න පුළුවන්. එකකට එකක් කැන්සල් වෙනවා නම් අපිට උත්තරයක් එනවා K සමානයි K ඩෑෂ් යට 2 කියලා. එහෙනම් පැහැදිලි මොකද්ද මේක? හරි ලේසි එහෙනම් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් සමාන දුනු නියත තියෙන දුනු ගණනාව අපි දුනු 3ක් කියලා. එහෙනම් මෙතන කීයද? ඒ දුනු නියත බෙදීම 3. අපි තුම K කියලා දුනු නියතයේ තියෙන දුනු 5 එකට සම්බන්ධ කරලා හදනවා ශ්‍රේණිගත දුනු පද්ධතිය. ඒකට තුල්ලේ දුන්නේ දුනු නියතය. එහෙනම් 5ක් නේ. එහෙනම් K බෙදීම 5. පැහැදිලි නේද? මේකට ආදේශ කරලා ගන්නත් පුළුවන්. දැන් මේකට ආදේශ කරොත් එම් අපිට එන්නේ මේකට ආදේශ කරොත් එනවා K සමානයි K1 K2 K3 K1 K2 ධන K2 K3 ධන K1 K3 හරි දැන් අපි දැනටවත් දන්නවා මෙතන එන්න ඕනේ මේ සම්බන්ධය ආපු විදියට නම් මේ තුනේම දුරු නේද සමානයි කියලා ගත්තොත් මම මේ තුනේම දුරු නේද සමානයි කියලා ගත්තොත් එහෙම K1 K2 K3 මම ගන්නවා K1 සමානයි K2 සමානයි K3 සමානයි K ඩෑෂ් කියලා ගමු තුනේම දුරු නේද සමානයි ඒක K ඩෑෂ් කියලා ගත්තොත් දැන් අපි දන්නවා මේ කලින් ගත සම්බන්ධය මොනවා එන්න ඕනේ K ඩෑෂ් බෙදීම 3 කියලා බලමු මොනවද කියලා මෙතන K ඩෑෂ් ගුණ කිරීම ආයේ K ඩෑෂ් ගුණ කිරීම K ඩෑෂ් යට K ඩෑෂ් වාරයක් ආයේ K ඩෑෂ් ධන K ඩෑෂ් වාරයක් ආයේ K ඩෑෂ් ධන K ඩෑෂ් වාරයක් ආයේ K ඩෑෂ් එහෙනම් මෙතන K ඩෑෂ් ගේ වර්ගය K ඩෑෂ් ගේ වර්ගය නම් මෙතනින් එනවා K මෙතනින් එනවා K වල තුන්වෙනි බලය මම එහෙනම් මෙහෙම හොයා ගන්නවා මොසුළු කිරීම ලේසි වෙන නිසා මෙතන එනවා K ඩෑෂ් ගේ වර්ගය දාන K ඩෑෂ් ගේ වර්ගය දාන K ඩෑෂ් ගේ වර්ගය කියන්නේ 3යි K ඩෑෂ් ගේ වර්ගය 3යි K ඩෑෂ් ගේ වර්ගය එහෙනම් මෙතනින් K දෙකක් කපන්න කැන්සල් කරන්න පුළුවන් K ඩෑෂ් එක දෙකක් තියෙන නිසා එහෙනම් මෙතනින් උත්තරයක් එනවා K ඩෑෂ් බෙදීම 3යි කියලා. පැහැදිලි නේද එහෙනම් සමාන දුනු නේද තියෙන දුනු 1000ක් අරගෙන හදාගන්න
දුනු ශ්‍රේණිගත පද්ධතියේ තුල්ල දුනු නියතය එන්නේ ඒ දුනු නියතයාගේ බෙදීම සම්බන්ධ කරපු දුනු ගාන. k dash නම් k dash බෙදීම 1000. k නම් k බෙදීම 1000. පැහැදිලි නේද? ඊළඟට පුතා බලන්න යන්නේ සමාන්තරගත දුනු පද්ධතියකට තුල්‍ය දුන්නේ දුනු නියතය හොයන්න යන්නේ. මම මෙතන රාජ්‍ය රූපේ දුනු නියතයේ k1 k2 k3 වන දුනු තුනක් සමාන්තරගතව සම්බන්ධ කරලා මම මෙන්න වගේ සැහැල්ලු දණ්ඩකට සම්බන්ධ කරලා තියෙන දුනු තුන මේ පැත්තට බලයක් යොදලා තියෙනවා. මේ දුනු තුනත් සැහැල්ලුයි. F කියන බලය යොදලා තියෙනවා. බලය යටතේ මේ දුනු තුනම එකම විස්ථාපනයක් තමයි ඉදිරිය තියෙන එකම විතතියක්. ඉදිරිය තියෙන ප්‍රමාණය එකමයි. x ප්‍රමාණයක් ඉදිරිය තියෙනවා මේ බලය යටතේ. අපි දැන් බලමු මේ එක එක දුන්න මත හටගන්න බලය කොච්චරද කියලා. දැන් කලින් ශ්‍රේණිගතයකදී නම් හැම දුන්නක් මත හටගත්තේ F කියන බලයමයි. නමුත් මෙතනදී F කියන බලයම හටගන්නේ. දැන් සමතුලිතතාව සැලකුවොත් මේ පැත්තට තියෙන බලය මේ පැත්තට තියෙන බල තුනකට සමාන වෙන්නේ මෙතන ගත්තොත් මේ පැත්තට. මෙයාගේ සමතුලිතතාව සැලකුවොත් මම ඒවට දානවා F1 F1 F2 F3. එහෙනම් මේ F බලය සමාන වෙනවා මේ පැත්තට තියෙන F1 F2 F3 බලයකට. එහෙනම් මෙතන ආපතිය සැලකුවොත් එහෙම මේ පැත්තට තියෙනවා. මේ පැත්තට තියෙනවා. එහෙනම් මේ මෙතන සමතුලිතතාව සැලකුවොත් F3ට මේ හට ගන්න ආපති බලය සමාන වෙනවා මේ පැත්තට තියෙන F3. මේ පැත්තට F2 තියෙනවා නම් මෙතනින් මේ පැත්තට තියෙනවා F2. මෙතන සමතුලිතතාව සැලකුවොත්. මෙතන මේ පැත්තට F1 තියෙනවා මේ පැත්තට තියෙනවා F1. මෙතන සමතුලිතතාව සැලකුවොත්. එහෙනම් මේ එක එක සැහැල්ලු දුනු මත හට ගන්න බල මේ පැත්තට F1 F2 F3. එහෙනම් ඒ F1 F2 F3 මෙන්න මේ සම්පූර්ණ මේ පද්ධතිය මත ඇති කරපු F සමාන වෙන්නේ. එහෙනම් මම ලියන්න පුළුවන් F සමානයි F1 ධන F2 ධන F3 කියලා. එහෙනම් මේ සම්බන්ධය ලියන්න ඕනේ. එහෙනම් මේ පැත්තට යොදපු කැපිටල් F බලය ඒ මත හටගත්ත මේ පැත්තට විරුද්ධ F1 F2කට F3 එකතුවට සමානයි. මෙතන සමතුලිත වෙනවෙනම සැලකුවාම මේ බල මේ පැත්තට දුන්න මත හට ගන්න බල වලට සමානයි. මම මෙතන පහල ඇඳලා තියෙනවා මේ ප්‍රතිඵලයම ලබා දෙන එක x ප්‍රමාණය මේ තුනෙන්ම ඇති කරන්නේ සමාන ප්‍රමාණයෙන් x ප්‍රමාණයක් මේක විතතියක් ඇති කරේ ඒ බලයම යෙදුවට පස්සේ x විතතියක්ම ඇති කරන තුල්‍ය තුන. එයාගේ දුනු නියතය k කියලා අරන් තිනවා. ඇදිච්ච ප්‍රමාණය x. එහෙනම් මට එයාට ලියන්න පුළුවන් f සමානයි kx කියලා දාලා ලියන්න පුළුවන්. එහෙනම් දැන් මලකුවම මේ එක එක්කෙනා මත ගොඩනගෙන ප්‍රතිපාදන බල වෙන වෙනම හොයලා මෙයා මත ලියන්න පුළුවන් f1 සමානයි k1x ඇදින ප්‍රමාණය සමානයි. මෙයා මත ලියන්න පුළුවන් ප්‍රතිපාදන බලය f2 සමානයි k2x ඇදින ප්‍රමාණය එකමයි. මෙයා මත හටගන්න ප්‍රතිපාදන බලය 3 සමානයි k3x. පැහැදිලි නේද? දැන් උන අර විශේෂයෙන් මතක තියාගන්න මෙයාගේ සමතුලිතතාව සැලකුවොත් මේ බලයට මේ විරුද්ධව හටගන්න තුන එකතු සමාන. එහෙනම් මෙතන සමතුලිතතාව සැලකුවොත් F1ට මේ පැත්තෙන් හටගන්න ආතති බලය සමානයි F1ට. මේ තුනටම හැම. දැන් මෙයාට යෙදුවොත් මේ ප්‍රතිපාදන බලය x සමානයි දුන්නේට k කියලා ගත්තේ අයිති ප්‍රමාණය x. පැහැදිලි නේද? දැන් එහෙනම් මෙන්න මේ හතර අපිට මෙයාට ගිහිලා ආදේශ කරලා දුනු නියතය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙයාට ආදේශ කරන්න ඕනේ f වෙනුවට kx සමානයි f1 කියන්නේ k1x ධන f2 කියන්නේ k2x ධන f3 කියන්නේ k3x k3x. දැන් මෙතන නම් x අකුර පොදු සාධකයකට අරගෙන කැන්සල් කරන්න පුළුවන් මේ x අකුර මේ පොදු සාධකයකට ගත්තා මේ පැත්තට නම් බෙදීමක් වෙනවා. එහෙනම් x අකුර කැන්සල් වෙනවා. එහෙනම් මෙතන ලියන්න පුළුවන් k සමානයි k1 ධන k2 ධන k3 කියලා. පැහැදිලි නේද? ලස්සන සමීකරණයක් මේක ලේසි. එහෙනම් දුනු නියතය හොයන්නේ මේ තුනෙන්ම නිසා තුල්ලයකේ දුනු නියතය ඉන්නේ මේ දුනු නියත තුනේ එකතු. එහෙනම් හතරක් ගත්තා නම් k1 k2 k3 k4 කියලා. එහෙනම් ඒකට තුල්ලේ දුන්නේ දුනු නියතය ඉන්නේ k1 ධන k2 ධන k3 ධන k4. 1000ක් ගත්තා නම් එන්නේ පිළිවෙලට 1000 එකතු. පැහැදිලි නේද? එහෙනම් අපි බලමු ඊළඟට පුතා මේ දුනු නියත සමාන වුණා නම් මේ දුනු නියත සමාන දුනු තුනක් නම් ගත්තේ. එහෙම
දුනු නියතය අපිට එනවා ඒ කියන්නේ මම මෙහෙම ලියන්නම් මේ ගත්ත දුනු නියත K1 K2 K3 මේවා සමානයි K ඩෑෂ් කියලා. කියන්නේ මේ තුනේම දුනු නියත සමානයි. ඒක K ඩෑෂ් කියලා ගත්තා නම් මේ සම්බන්ධය දැම්මම අපිට එන්නේ මොකද්ද? K1 කියන්නේ K ඩෑෂ්. දාන්න K2 කියන්නේ K ඩෑෂ්. K3 කියන්නේ K ඩෑෂ්. එහෙනම් මෙතන කියනවා K සමානයි 3යි K ඩෑෂ්. පැහැදිලි නේද? එහෙනම් සමාන දුනු නියත තියෙන දුනු දෙකක් සම්බන්ධ කරොත් එන්නේ 2යි දෙවාරයක් දුනු නියත. සමාන දුනු නියත තියෙන දුනු තුනක් සමාන්තරගතව සම්බන්ධ කරොත් එන්නේ 3 වාරයක් දුනු නියත. 10ක් සම්බන්ධ කරොත් එන්නේ 10 වාරයක් දුනු නියත. එහෙනම් n ප්‍රමාණයක් සමාන දුනු නියත තියෙන දුනු n ප්‍රමාණයක් සමාන්තරගතව සම්බන්ධ කරොත් එන්නේ n වාරයක් දුනු නියත. පැහැදිලි නේද?